අයිබෝන් ගියපුතේ හැමෝටම සුබ දවසක්. මම අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආර්ථික විද්‍යාව අපේ විෂය නිර්දේශයේ තවත් වැදගත් සුවිශේෂී මාතෘකාවක්. මම හිතන්නේ මේ දවස්වල ඔබට විවිධ ජනමාධ්‍ය තුලින් මේ කොවිඩ් වසංගතය සමග නිරන්තරයෙන් අහන්න ලැබෙන මාතෘකාවක්. अंतर्जातिक वेलंदाम सह विदेश विनिमय वेलंद पोल अद අපි සාකච්ඡා කරන මාතෘකාව තමයි अंतर्जातिक वेलंदाम सह विदेश विनिमय वेलंद पोल. අපි මේක ඉංග්‍රීසියෙන් කියනවා International Trade and Foreign Exchange Market කියලා. International Trade and Foreign Exchange Market. එවන මාතෘකාව අපිට කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. මුලින්ම එක කොටසක් තමයි අන්තර්ජාතික වෙළඳාම. දෙවෙනි කොටස තමයි ඒහා සම්බන්ධ විදේශ විනිමය වෙළඳ පොළ. එහෙම නැත්නම් අපි මේ මාතෘකාව තවත් විදිහකට හඳුන්වනවා අන්තර්ජාතික වෙළඳාම සහ ජාත්‍යන්තර මූල්‍ය කියලා. अंतर्जातिक वेलंदाम सह जात्यांतर मूल्य කියලා අපි මේක හඳුන්වනවා. අපි මේ මාතෘකාව යටතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඔබට අදාළ විෂය නිර්දේශයේ अंतर्जातिक वेलंदाम යනු කුමක්ද? ජාත්‍යන්තර වෙළඳාම යනු කුමක්ද? ජාත්‍යන්තර වෙළඳාමේ ප්‍රධාන ප්‍රභේද මොනවාද? आर्थिक विद्यात्मकව अंतर्जातिक वेलंदाम संबंध ඉදිරිපත් වී ඇති ප්‍රධාන න්‍යායන් දෙකක්. න්‍යායන් රාශියක් තියෙනවා ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධ ආර්ථික විද්‍යාවේ. ඒ අතරින් අපිට වැදගත් වන සුවිශේෂී න්‍යායන් දෙකක් තියෙනවා. අන්නේ න්‍යායන් දෙක පිළිබඳව අපි විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ පියවර හැටියට ජාත්‍යන්තර වෙළඳාමට සම්බන්ධ වීම තුලින් කිසියම් රටකට ලැබෙන ප්‍රතිලාභ. අන්තර්ජාතික වෙළඳාමට සම්බන්ධ වීම තුලින් යම් රටකට හිමිවන ප්‍රතිලාභ. ඊළඟ පියවර අපි යනවා ජාත්‍යන්තර වෙළඳාමේ වාසි සහ ජාත්‍යන්තර වෙළඳාමේ අවාසි පිළිබඳව. ඊළඟට අපිට වැදගත් වෙනවා अंतर्जातिक वेलंदाम संबंध आरक्षण කියන සංකල්පය. යම් රටක් ජාත්‍යන්තර වෙළඳාමට සම්බන්ධ වීමේදී ආරක්ෂණය කියන්නේ මොකක්ද? ආරක්ෂණය සඳහා රජයන් අනුගමනය කරන ක්‍රියාමාර්ග මොනවද කියලා. එයටතේ ආරක්ෂණය සඳහා රජයන් අනුගමනය කරනවා ප්‍රධාන ක්‍රියාමාර්ග දෙකක්. එකක් තමයි තීරු බදු වගින් සිදු කරන ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග. දෙවෙනි එක තමයි තීරු බදු නොවන ආරක්ෂණ ක්‍රියාමාර්ග. ඊළඟට මාතෘකාවේ ඊළඟ අධ්‍යයනය තමයි තවත් සුවිශේෂී කොටසක් අන්තර්ජාතික ගෙවුම් ශේෂය. එහෙම නැත්නම් ගෙවුම් තුලනය. අපි මේකට කියනවා බැලන්ස් ෂීට් කියලා. अंतर्जातिक ගෙවුම් තුලාව එහෙම නැත්නම් ගෙවුම් ශේෂය එහෙම නැත්නම් බැලන්ස් ෂීට් කියලා කියනවා. ඔය තමයි අන්තර්ජාතික වෙළඳාම යටතේ පළවෙනි අධ්‍යයනයේ අපි හදාගෙන අපේ નિયમિત විෂය නිර්දේශයට අදාළ විෂය කරුණු. ඊළඟට දෙවෙනි කොටස තමයි විදේශ විනිමය වෙළඳ පොළ. විදේශ විනිමය වෙළඳ පොළ සහ විදේශ විනිමය निर्णायक. ඒ කියන්නේ විවිධ විදේශ විනිමය අනුපාතික වර්ග, විදේශ විනිමය අනුපාත ක්‍රම සහ විදේශ විනිමය අනුපාත ක්‍රම විවිධ ව්‍යාපාරවලට ඇති කරන බලපෑම. ඔය තමයි දුවේ පුතේ අපේ විෂය නිර්දේශයට අදාළව මේ මාතෘකාව යටතේ අපි අද දින සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන විෂය කරුණු.
එහෙනම් අපි මුලින්ම පළවෙනි කොටස පිළිබඳව කතා කරමු. අන්තර්ජාතික වෙළඳාම. යගන්නේ මනම් මුලින්ම මාතෘකාව අන්තර්ජාතික වෙළඳාම සහ විදේශ විනිමය වෙළඳපොළ. අන්තර්ජාතික වෙළඳාම සහ විදේශ විනිමය වෙළඳපොළ. මම මේක ඉංග්‍රීසියෙන් කියනවා international trade and foreign exchange market. Foreign exchange market. එවනම් අපට පැහැදිලි වෙනවා මාතෘකාව කොටස් දෙකයි. එක කොටසක් තමයි අන්තර්ජාතික වෙළඳාම. දෙවෙනි කොටස තමයි ඒහා සම්බන්ධ විදේශ විනිමය වෙළඳපොළ. මම දැන් සුළු මොහොතකට කලින් කතා කළා මේක පුළුල් විශේෂ ශාස්ත්‍රයක්. නමුත් ඔබේ වෘත්තීය විභාගයට අදාළව අපිට මේ මාතෘකාව යටතේ අපේ විෂය නිර්දේශයට අනුව අපි සාකච්ඡා කළ යුතු කොටස් මොනවද කියන එක. මුලින්ම අපි අන්තර්ජාතික වෙළඳාම පිළිබඳව සාකච්ඡා කරලා ඉමු. යගන්න එහෙමනම් ප්‍රධාන මාතෘකාව යටතේ පාඩමේ පළවෙනි කොටස අන්තර්ජාතික වෙළඳාම international trade. අන්තර්ජාතික වෙළඳාම international trade. මම මේ කොටස මතලා දෙන්න කරන්න දෙවෙනි කොටස අපි මේ කොටස සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන නිසා මේ තමයි අපේ මාතෘකාව. එයටදී අනුමාතෘකාව මුලින්ම අන්තර්ජාතික වෙළඳාම යන්නේ අදහස. අන්තර්ජාතික වෙළඳාම යන්නේ කුමක්ද? යගන්න අනුමාතෘකාව අන්තර්ජාතික වෙළඳාම යන්නේ අදහස. හොඳයි දුවේ. ජාත්‍යන්තර වෙළඳාම එහෙම නැත්නම් අන්තර්ජාතික වෙළඳාම. අපි දන්නවා වර්තමාන ලෝකයේ කිසිම රටක් පූර්ණ වශයෙන් ස්වයං පෝෂිත නැහැ. ඒ කිව්වේ තමන්ට වුණා කරන සියලුම භාණ්ඩ තම රට තුල පමණක් නිෂ්පාදනය කර ගැනීමට කිසිදු රටකට හැකියාවක් නැහැ. යම් රටක් සැලකූ විට තමන්ගේ රටේ බොහෝ නිෂ්පාදනයන් වල අතිරික්තයන් ලෝක වෙනත් රටවලට අලෙවි කරනවා. තමන්ට අවශ්‍ය බොහෝ නිෂ්පාදන ලෝක වෙනත් රටවලින් මිලදී ගන්නවා. ඒ වගේම තමන්ගේ රටෙන් ලෝක වෙනත් රටවලට විවිධ සේවාවන් සපයනවා. තමන්ගේ රටට අවශ්‍ය විවිධ සේවාවන් ලෝකයේ වෙනත් රටවලින් ලබා ගන්නවා. එහෙමනම් අපි අන්තර්ජාතික වෙළඳාම කියලා කියන්නේ කිසියම් රටක් තමන්ගේ අභ්‍යන්තර දේශ සීමාවලින් බැහැර ඕනෑම රටකට තියෙනවා ඒ රටට සීමා වූ අභ්‍යන්තර දේශ සීමාව. ශ්‍රී ලංකාවට අයත් භූගෝලීය සීමාවක් තියෙනවා. මෙන්න මේ භූගෝලීය සීමාවෙන් බැහැරව ලෝකයේ අවශේෂ රටවල් සමග අවශේෂ රටවලට තමන්ගේ රටේ නිෂ්පාදන අලෙවි කිරීම සහ
තමන් රටට අවශ්‍ය භාණ්ඩ වෙනත් රටවලින් මිලදී ගැනීමේ ක්‍රියාවලිය තමයි අපි ජාත්‍යන්තර වෙළඳාම එහෙම නැත්නම් අන්තර්ජාතික වෙළඳාම කියලා හඳුන්වන්නේ. එවනම් ඔබට පැහැදිලි වෙනවා අන්තර්ජාතික වෙළඳාමේ ප්‍රධාන ප්‍රභේද දෙකක් තියෙනවා. එකක් තමයි තමන්ගේ රටේ නිෂ්පාදන අතිරික්තයන් ලෝකයේ වෙනත් රටවලට අලෙවි කිරීම විකිණීම. උදාහරණ වශයෙන් ශ්‍රී ලංකාව අපේ රටේ ප්‍රධාන අපනයන භාණ්ඩයක් තමයි ඇඟලුම් ආශ්‍රිත නිෂ්පාදන. යුරෝපා රටවලට ඇමරිකා එක්සත් ජනපදයේ ඇතුළු බොහෝ රටවලට අපේ රටේ ගාමන්ට් ෆැක්ටරි වලින් බිහි කරන නිකි ඇඳුම් අපි අලෙවි කරනවා. ඊට අමතරව තේ වගේ කෘෂිකාර්මික නිෂ්පාදනයන් අපි අලෙවි කරනවා. ඊට අමතරව තවත් බොහෝ දේවල් අපේ රට තුළ නිෂ්පාදනය කරලා අපි ලෝක වෙනත් රටවලට අපි අලෙවි කරනවා. මෙසේ කිසියම් රටක් තමන්ගේ රටේ නිෂ්පාදනය කරලා තමන්ගේ රටෙන් බැහැරව ලෝකේ වෙනත් රටවලට අලෙවි කිරීමේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා අන්තර්ජාතික වෙළඳාමේ පළවෙනි ප්‍රභේදය හැටියට අපනයන වෙළඳාම. එහෙම නැත්නම් අපි මේක හඳුන්වනවා පුතේ නිර්යාත වෙළඳාම කියලා. අපි ඉංග්‍රීසියෙන් කියනවා මේකට export trade කියලා. EXPORT export trade. ඔය තමයි පළවෙනි ප්‍රභේදය අපනයන වෙළඳාම. දෙවෙනි ප්‍රභේදය තමයි තමන්ගේ රටට අවශ්‍ය බොහෝ දේවල් ලොව වෙනත් රටවලින් මිලදී ගන්නවා. උදාහරණ වශයෙන් ශ්‍රී ලංකාව අරාබි රටවලින් එහෙම නැත්නම් ඔපෙක් රටවලින් ප්‍රධාන වශයෙන් ඛනිජ තෙල් මිලදී ගන්නවා. ඇමරිකා එක්සත් ජනපදයේ තිරිඟු ඇට මිලදී ගන්නවා. ජපානයෙන් මෝටර් රථ ඇතුළු විවිධ විද්‍යුත් උපකරණ මිලදී ගන්නවා. අපි මේ ක්‍රියාවලිය හඳුන්වනවා අන්තර්ජාතික වෙළඳාමේ දෙවනි ප්‍රභේදය හැටියට ආනයන වෙළඳාම කියලා. ආනයන වෙළඳාම. එහෙම නැත්නම් මේක හඳුන්වනවා ආයාත වෙළඳාම කියලා. ආයාත වෙළඳාම. අපි මේක හඳුන්වනවා ඉංග්‍රීසියෙන් import trade කියලා. ඔය තමයි අන්තර්ජාතික වෙළඳාමේ ප්‍රධාන ස්වරූප දෙක. අපනයන වෙළඳාම සහ ආනයන වෙළඳාම. එහෙම නැත්නම් නිර්යාත වෙළඳාම සහ ආයාත වෙළඳාම. ඊළඟට අපනයන වෙළඳාම දිහා බැලුවොත් ලෝකයේ එක රටවල තමන්ගේ හැකියාව, තමන්ගේ සාධක උරුමය විවිධ සාධක පදනම් කරගෙන විවිධ රටවල භාණ්ඩ නිෂ්පාදනය පිළිබඳ විශේෂීකරණයන් සුරනවා. ශ්‍රී ලංකාවේ ඇඟලුම් වගේ භාණ්ඩවලට, ජපානය මෝටර රථ සහ විද්‍යුත් උපකරණ වලට විශේෂීකරණයක් ලබනවා. ඒ තුලින් බිහිවන අතිරික්ත නිෂ්පාදනයන් තමයි ලෝකයේ රටවල් අතර ගොමාරු කරගන්නේ. අපි මුලින්ම අපනයන වෙළඳාම සැලකුවොත් භාණ්ඩ අපනයනය කරපුවාම භාණ්ඩ හා සේවාව දෘශ්‍යමාන භාණ්ඩ අදෘශ්‍යමාන සේවාවලු තමන්ගේ රටේ බිහිවන දේවල් ලෝකෙ වෙනත් රටවලට අපනයනය කරපුවාම අලෙවි කරපුවාම අදාළ රටට විදේශ විනිමය විදේශ මුදල් ගලාගෙන එනවා. අපි ඇමරිකාවට ඇඟලුම් අපනයනය කරපුවාම ශ්‍රී ලංකාවට ඇමරිකන් ඩොලර් ගලාගෙන එනවා.
මෙසේ අපනයන තුලින් උපයන ආදායම් රට තුලට ගලා එන විදේශ විනිමය අපි හඳුන්වනවා අපනයන ඉපැයුම් කියලා. අපනයන ඉපැයුම්. ඒ වගේම අපිට අවශ්‍ය විවිධ භාණ්ඩ ලෝක වෙළඳ පොලෙන් අපි මිලදී ගන්නකොට අපි ඒ සඳහා ගෙවීම් කළ යුතුයි. ඒ ගෙවීම් කරන්නත් ඕනේ ජාත්‍යන්තර වෙළඳාමේදී හුවමාරු වන ජාත්‍යන්තර මුදල් වර්ග පදනම් කරගෙන. උදාහරණ වශයෙන් ශ්‍රී ලංකාව ඇමරිකාවෙන් තිරිඟු වැට ආනයනය කරනකොට ඒ සඳහා අපි ඇමරිකන් ඩොලර් වලින් ගෙවීම් කළ යුතුයි. මෙසේ ආනයන කිරීම සඳහා දරන වියදම් අපි හඳුන්වනවා ආනයන පිරිවැය කියලා. එhmenan අපි මේවට විතත් ඉගෙන ගත්තා අන්තර්ජාතික වෙළඳාම කියන්නේ මොකක්ද? අන්තර්ජාතික වෙළඳාමේ ප්‍රධාන ස්වරූපයන් දෙක මොකක්ද? අපනයන වෙළඳාම කියන්නේ මොකක්ද? අපනයන තුලින් ලැබෙනවා අපනයන ආදායම් අපි ඒවා හඳුන්වනවා අපනයන ඉපැයුම් කියලා. ආනයන වෙළඳාම කියන්නේ මොකක්ද? ආනයනය කිරීම සඳහා විදේශ විනිමය වැය වෙනවා. අපි මේවට කියනවා ආනයන පිරිවැය කියලා. ඔය තමයි ජාත්‍යන්තර වෙළඳාමේ හැඳින්වීම සහ ඒ ස්වරූපය. හොඳයි පුතේ. දැන් එhmenan අපි ඔය ටික සටහනට පිටපත් කරගමු. ජාත්‍යන්තර වෙළඳාම යටතේ අනුමාතුකාව ජාත්‍යන්තර වෙළඳාම යන්නේහි අදහස. තියාගන්න එhmenan යටතේ කිසියම් රටක් ලොව සෙසු රටවල් සමග ලොව අනිකුත් රටවල් සමග යම් රටක් ලොව සෙසු රටවල් සමග යම් රටක් ලොව වෙනත් රටවල් සමග භාණ්ඩ හා සේවා හුවමාරු කර ගැනීමේ භාණ්ඩ හා සේවා හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලිය අන්තර්ජාතික වෙළඳාම ජාත්‍යන්තර වෙළඳාම ලෙස හඳුන්වනු ලැබේ. අන්තර්ජාතික වෙළඳාම ජාත්‍යන්තර වෙළඳාම ලෙස හඳුන්වනු ලැබේ. ඔන්න අපි අන්තර්ජාතික වෙළඳාම නිර්වචනය කරගත්තා. යම් රටක් ලෝකයේ වෙනත් රටවල් සමග භාණ්ඩ හා සේවාවන් වමාරු කර ගැනීමේ ක්‍රියාවලිය අපි කියනවා අන්තර්ජාතික වෙළඳාම. එහෙම නැත්නම් ජාත්‍යන්තර වෙළඳාම කියලා. යාගන්න අනිමාතෘකාව අන්තර්ජාතික වෙළඳාමේ ප්‍රධාන ප්‍රභේද අන්තර්ජාතික වෙළඳාමේ ප්‍රධාන ප්‍රභේද අපි මේවට විතරක් ඉගෙන ගත්තා. ජාත්‍යන්තර වෙළඳාමේ ප්‍රධාන ප්‍රභේද දෙකක් තියෙනවායි කියලා. එකක් අපනයන වෙළඳාම, එහෙම නැත්නම් නිර්යාත වෙළඳාම, එක්ස්පෝර්ට් ට්‍රේඩ්. අනිත් එක තමයි ආනයන වෙළඳාම, එහෙම නැත්නම් ආයාත වෙළඳාම, ඉම්පෝර්ට් ට්‍රේඩ්.
අන්තර්ජාතික වෙළඳාමේ අන්තර්ජාතික වෙළඳාමේ ප්‍රධාන ස්වරූප දෙකකි. අන්තර්ජාතික වෙළඳාමේ ප්‍රධාන ස්වරූප දෙකකි. එනම් එක අපනයන වෙළඳාම එහෙම නැත්නම් within brackets වරහන් ඇතුලේ නිර්යාත වෙළඳාම ඉංග්‍රීසි වලින් කියනවා export trade EXPORT export trade. එයාට පැහැදිලි කරමු අපනයන වෙළඳාම කියන්නේ මොකක්ද කියන එක. තියාගන්න යටතේ කිසියම් රටක් වෙනත් රටකට භාණ්ඩ හා සේවාවන් අලෙවි කිරීම යම් රටක් වෙනත් රටකට භාණ්ඩ හා සේවා අලෙවි කිරීම අපනයන වෙළඳාම ලෙස හඳුන්වනු ලැබේ. අපනයන වෙළඳාම ලෙස හැඳින්වේ. එහෙම නැත්නම් නිර්යාත වෙළඳාම. එතෙන්ටම ලියා ගන්න. අපනයන වෙළඳාම තුළින් අදාළ රටට අපනයනය කළ අදාළ රටට විදේශ විනිමය ගලා එන අතර විදේශ විනිමය කියන්නේ විදේශ ව්‍යවහාර මුදල් ඇමරිකන් ඩොලර් ජපාන් යෙන් යුරෝ විදේශ විනිමය ගලා එන අතර ඒවා අපනයන ඉපැයුම් ලෙස හැඳින්වේ. අපනයනය කරලා ලැබෙන ආදායම් අපි කියනවා අපනයන ඉපැයුම් කියලා. දෙවෙනි ස්වරූපය ලියා ගන්න අනුමාතුකාවක් හැටියට ආනයන වෙළඳාම within brackets සමානාර්ථය ආයාත වෙළඳාම ඉංග්‍රීසි වලින් කියනවා import trade IMPORT import trade. එයාට ඒ සඳහන් කරගන්න කිසියම් රටක් වෙනත් රටකින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම ආනයන වෙළඳාම ලෙස හැඳින්වේ. ආනයන වෙළඳාම ලෙස
හැඳින්වේ. ඊළඟට අපි කිව්වා රටකට වෙනත් රටකින් භාණ්ඩ මිලදී ගන්න නම් විදේශ මුදල් විදේශ විනිමය අවශ්‍ය කරනවා. ඒ අනුව භාණ්ඩායනය කරන විට රටින් විදේශ රටවලට විදේශ විනිමය ගලාගෙන යනවා. අපි මේවා හඳුන්වනවා ආනයන පිරිවැය කියලා. ආනයන වියදම්. යාගන්න දෙන්න. ආනයන වෙළඳාම හේතු කොටගෙන අදාළ රටින් විදේශ විනිමය ගලා යන අතර ආනයන වෙළඳාම හේතු කොටගෙන අදාළ රටින් විදේශ විනිමය ගලා යන අතර ඒවා ආනයන පිරිවැය ලෙස හැඳින්වේ. ආනයන වෙළඳාම හේතු කොටගෙන අදාළ රටින් පිට රටවලට විදේශ විනිමය ගලාගෙන යනවා, විදේශ මුදල් ගලාගෙන යනවා. අපි මේවා හඳුන්වනවා ආනයන වියදම්, export expenditure, ආනයන පිරිවැය කියලා. හොඳයි දුවපුතා, ඔය අපි කලේ ඉන්ට්‍රොඩක්ෂන් එක අපේ පාඩමේ මුල් කොටසේ ජාත්‍යන්තර වෙළඳාම කියන්නේ මොකක්ද? ඒ ප්‍රධාන ස්වරූප දෙක මොනවද කියලා. ඔයිට අමතරව මේ තවත් අනු ප්‍රභේද තියෙනවා. ප්‍රධාන ප්‍රභේද දෙක හැරුණ පිට අන්තරාල වෙළඳාම කියලා සංකල්පය. අපි අන්තරාල වෙළඳාමක් කියලා කියන්නේ යම් රටකින් යම් රටක් කිසියම් දෙයක් ආනයනය කරලා ඒ ආනයනය කළ භාණ්ඩය තම රට තුල නැවත සකස් කිරීමක් කර හෝ නොකර ප්‍රතිඅපනයනය කරනවා නම් නැවත ලෝක වෙළඳ පොළට අපනයනය කරනවා නම් අපි මේක තමයි කියන්නේ අන්තරාල වෙළඳාම කියලා. ප්‍රතිඅපනයනය කියන්නේ re-export. පිටරටින් ආනයනය කරපු දෙයක් නැවත ලෝක වෙළඳ පොළට අපනයනය කිරීම. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ශ්‍රී ලංකාව අරාබි රටවලින් බොරතෙල් ආනයනය කරලා ඒවා මෙරට පිරිපාදු කරලා අගය එකතු කරලා නැවත විදේශ රටවලට අපනයනය කිරීම අන්තරාල වෙළඳාම. ප්‍රතිඅපනයන තුලින් සිදුවන ක්‍රියාවලිය. ඔය ප්‍රධාන ප්‍රභේද දෙකට අමතරව මම ඔබට මතක් කළේ අන්තරාල වෙළඳාම කියන්නේ මොකක්ද කියන එක. right. අපි ඒක නෝට් එකේ සඳහන් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. තව බලන්න වෙනනම් මූලික ප්‍රභේද දෙක. ඊළඟට අපි යනවා මේ මාතෘකාව සම්බන්ධව ආර්ථික විද්‍යාත්මකව ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධ අපිට වැදගත් වෙන ප්‍රධාන න්‍යාය එහෙම නැත්නම් ප්‍රධාන මූලධර්ම වලට රටක් ජාත්‍යන්තර වෙළඳාමට සම්බන්ධ වන්නේ ඇයි? එහෙම නැත්නම් ජාත්‍යන්තර වෙළඳාමට සම්බන්ධ වීමේ පදනම ජාත්‍යන්තර වෙළඳාමට හේතු ගැන කතා කරනකොට ආර්ථික ඉතිහාසයේ විවිධ ආර්ථික විද්‍යාඥයන් විසින් ජාත්‍යන්තර වෙළඳාමට පදනම් වූ සාධක මත ප්‍රධාන න්‍යායන් කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අතරින් අපේ විශේෂ නිර්දේශයට අදාළ වන මූලික න්‍යායන් දෙකක් තියෙනවා. එකක් තමයි ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධ නිරපේක්ෂ වාසී මූලධර්මය. ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධ නිරපේක්ෂ වාසී මූලධර්මය. දෙවෙනි එක තමයි ජාත්‍යන්තර
ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධ සාපේක්ෂ වාසී මූලධර්මය මීට අමතරව තවත් උසස් න්‍යායන් තියෙනවා හෙක්ෂෝනියම් ආකෘතිය වගේ දේවල් එක්ජසා වොලියම් කියන ආර්ථික විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කළ න්‍යාය හෙක්ෂෝනියම් ආකෘතිය කියන්නේ නමුත් අපි මේ අවස්ථාවේ එම උසස් න්‍යායන් පිළිබඳව විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ අපේ විශේෂ සීමාවට අනුව අපි බලනවා ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධ ප්‍රධාන මූලධර්ම දෙකක් අන්තර්ජාතික වෙළඳාම සම්බන්ධ නිරපේක්ෂ වාසී මූලධර්මය සහ අන්තර්ජාතික වෙළඳාම සම්බන්ධ සාපේක්ෂ වාසී මූලධර්මය එමනම් අපි යාගම් ඊළඟ කොටස අනුමාතුකාවක් හැටියට අන්තර්ජාතික වෙළඳාමට ජාත්‍යන්තර වෙළඳාමට පදනම් වී ඇති ජාත්‍යන්තර වෙළඳාමට පදනම් වී ඇති මූලධර්ම එහෙම නැත්නම් තියරිස් න්‍යාය ජාත්‍යන්තර වෙළඳාමට පදනම් වී ඇති මූලධර්ම එහෙම නැත්නම් within brackets න්‍යායන් අපි කියනවා මූලධර්ම න්‍යායන් අපි කිව්වා රටක් ජාත්‍යන්තර වෙළඳාමට සම්බන්ධ වීම සම්බන්ධයෙන් අපිට වැදගත් වෙනවා කියලා ප්‍රධාන මූලධර්ම දෙකක් එකක් නිරපේක්ෂ වාසී මූලධර්මය දෙවැනි එක සාපේක්ෂ වාසී මූලධර්මය සඳහන් කරගමු අනුමාතුකාව යටතේ අන්තර්ජාතික වෙළඳාමට පදනම් වී ඇති ජාත්‍යන්තර වෙළඳාමේදී භාවිතා කරන අන්තර්ජාතික වෙළඳාමට පදනම් වී ඇති ජාත්‍යන්තර වෙළඳාමේදී භාවිතා කරන ප්‍රධාන මූලධර්ම එහෙම නැත්නම් සංකල්ප දෙකකි ප්‍රධාන මූලධර්ම එහෙම නැත්නම් සංකල්ප එහෙම නැත්නම් න්‍යායන් දෙකකි ජාත්‍යන්තර වෙළඳාමට පදනම සපයන ප්‍රධාන මූලධර්ම දෙකකි ප්‍රධාන සංකල්ප දෙකකි එනම් එක පළවෙනි එක නිරපේක්ෂ වාසී මූලධර්මය නිරපේක්ෂ වාසී මූලධර්මය එහෙම නැත්නම් න්‍යාය කියලා අපි කියනවා මේකට තියරි absolute advantage theory absolute advantage theory දෙක දෙවෙනි මූලධර්මය सापेक्ष वासी मूलधर्मय सापेक्ष वासी मूलधर्मय එහෙම නැත්නම් න්‍යාය අපි මේක ඉංග්‍රීසි වලින් හඳුන්වනවා comparative advantage theory
ඔය තමයි අපිට වැදගත් වෙන ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධ භාවිතා වෙන මූලික සංකල්ප හැටියට ප්‍රධාන මූලධර්ම දෙකක් තියෙනවා. නිරපේක්ෂ වාසී මූලධර්මය, සාපේක්ෂ වාසී මූලධර්මය කියන මූලධර්ම දෙක මත පදනම්ව ජාත්‍යන්තර වෙළඳාම කොහොමද බිහිවුනේ කියන එක පිළිබඳව තමයි අපි ඊළඟට සලකා බලන්නේ. යාගන්න එවනම් පළවෙනි මූලධර්මය, පළවෙනි සංකල්පය, පළවෙනි න්‍යාය අපි කතා කරමු. නිරපේක්ෂ වාසී මූලධර්මයට අනුව කොහොමද රටවල් අතර භාණ්ඩ ව්‍යවහාර සම්බන්ධ ජාත්‍යන්තර වෙළඳාමකට පදනම සැපෙන්නේ කියලා. අනුමාතුකාව නිරපේක්ෂ වාසී සංකල්පය, එහෙම නැත්නම් නිරපේක්ෂ වාසී මූලධර්මය, නිරපේක්ෂ වාසී න්‍යාය, absolute advantage theory. මගේ මන සාපේක්ෂ වාසී මූලධර්මයේ කියන දෙන්නේ මකලා දානවා. ඒවත් කරගන්න බල අපි නිරපේක්ෂ වාසී මූලධර්මයේ තමයි මුලින්ම විග්‍රහ කරන්නේ. වෙපතේ මේ න්‍යාය ඉදිරිපත් කළේ ආර්ථික විද්‍යාවේ පියා වශයෙන් අපි සලකන ඇඩම් ස්මිත් කියන ආර්ථික විද්‍යාඥයා තමයි කිසියම් රටක් තනියම ස්වයංපෝෂිත තත්ත්වයේ පසුවනවාට වඩා, ස්වයංපෝෂිතයි කියන්නේ Taman වමනා කරන හැම භාණ්ඩයක්ම තම රට තුල නිපදවා ගන්නවාට වඩා Tamanට වඩා හොඳින් කර හැකි නිෂ්පාදනයන් විශේෂීකරණයේ යටතේ තම රට තුල නිෂ්පාදනය කරලා අතිරික්තය වෙනත් රටවලට අලෙවි කිරීම තුලිනුත් Tamanට ඉහළ පිරිවැයක් දරා නිෂ්පාදනය කිරීමට සිදුවන භාණ්ඩ තම රට තුල නොනිපදවා ඒවා අඩු පිරිවැයකින් විශේෂීකරණයේ යටතේ නිෂ්පාදනය කරන රටවලින් මිලදී ගැනීම වාසිදායක බව ප්‍රකාශ කරනවා ඇඩම් ස්මිත්ගේ නිරපේක්ෂ වාසී න්‍යායය. ඒ කියන්නේ ජාත්‍යන්තර වෙළඳාමට පදනම සැපේනවා රටවල් ස්වයංපෝෂිත මට්ටමේ සිටිනවාට වඩා හොඳින් කළ හැකි නිෂ්පාදනයන් පමණක් තෝරාගෙන තම රට තුල නිෂ්පාදනය කරලා බීවන අතිරික්තය වෙනත් රටවලට අපනයනය කිරීම, තමන්ට අවශ්‍ය භාණ්ඩ විශේෂීකරණයේ යටතේ නිෂ්පාදනය කරන රටවලින් ආනයනය කිරීමක් තුළින් රටවල් වලට නිරපේක්ෂ වාසියක් හිමි වෙනවයි කියන එක තමයි ඇඩම් ස්මිත් මේ න්‍යායයෙන් තමන්ගේ න්‍යායයෙන් පැහැදිලි කළේ. යාගන්න එහෙමනම් ඉස්සෙල්ලාම නිරපේක්ෂ වාසී මූලධර්මයේ පැහැදිලි කරමු. මෙම න්‍යාය ඉදිරිපත් කරන ලද්දේ ඇඩම් ස්මිත් ආර්ථික විද්‍යාවේ පියා වශයෙන් අපි සැලකන ඇඩම් ස්මිත් විසිනි, එහෙම නැත්නම් ආර්ථික විද්‍යාඥයා විසිනි නිරපේක්ෂ වාසී මූලධර්මය යනු කිසියම් රටක් කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් වෙනත් රටකට වඩා අඩු පිරිවැයක් සහිතව එනම්
අඩු පිරිවැයක් කියන්නේ ඉහළ කාර්යක්ෂමතාවයකින් සහ ඉහළ කාර්යක්ෂමතාවයකින් හෝ ඉහළ ඵලදායීතාවයකින් යුක්තව අඩු වියදමකින් ඉහළ කාර්යක්ෂමතාවයකින් ඉහළ ඵලදායීතාවයකින් යුක්තව නිෂ්පාදනය කළ හැකි නම් එකී රටට එම භාණ්ඩය නිෂ්පාදනය කිරීම පිළිබඳ නිරපේක්ෂ වාසියක් හිමිවන බව මෙම න්‍යායෙන් ප්‍රකාශ වේ. තවත් විදිහකට කිව්වොත් යම් රටක් කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් වෙනත් රටකට සමග සැසඳීමේදී තමන්ගේ වෙනත් වෙළඳ සහකරුවෙක් සමග සැසඳීමේදී එම වෙළඳ සහකරුට වඩා වෙනත් රටකට වඩා අඩු පිරිවැයකින් ඉහළ කාර්යක්ෂමතාවයකින් ඉහළ ඵලදායීතාවයකින් තමන්ට නිෂ්පාදනය කළ හැකි නම් මුලින් කී රටට එහෙම නැත්නම් අදාළ රටට වෙළඳ සහකරුට වඩා එම භාණ්ඩය නිෂ්පාදනය කිරීම තුළින් නිරපේක්ෂ වාසියක් හිමිවන බව තමයි ස්මිත් මේ න්‍යායයෙන් ප්‍රකාශ කළේ. එමනම් ලෝකයේ එක රටවල නිෂ්පාදන සම්පත් උරුමයේ ස්වභාවය, තාක්ෂණය, නිෂ්පාදන අභිරුචිය වැනි සාධක පදනම් කොටගෙන එක රටවලට විවිධ භාණ්ඩ නිෂ්පාදනය පිළිබඳ නිරපේක්ෂ වාසිදායක තත්ත්වයන් හිමි වෙනවා. එම තත්ත්වයේ යටතේ තමන්ට උවමනා කරන හැම දෙයක්ම තමන් රට තුළ නිෂ්පාදනය කරගන්න නැතුව තමන්ට නිරපේක්ෂව හොඳින් විශේෂීකරණයේ යටතේ නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ පමණක් තෝරාගෙන එම භාණ්ඩ තම රට තුළ නිෂ්පාදනය කරලා අතිරික්තය විදේශ රටවලට අපනයනය කිරීම වෙනත් රටවලින් තමන්ගේ රටේ නොනිපදවන භාණ්ඩ නිරපේක්ෂ වාසි සහිතව නිපදවන භාණ්ඩ වෙනත් රටවලින් ආනයනය කිරීමත් තුළින් ජාත්‍යන්තර වෙළඳාමට සම්බන්ධ වෙන රටවලට හිමිවන වාසිය තමයි ස්මිත් මේ න්‍යායයෙන් ප්‍රකාශ කළේ. යනුව ස්මිත් කියනවා මේ න්‍යායට අනුව රටක් උදකලාව ස්වයං පෝෂිත මට්ටමේ ඉන්නවට වඩා ජාත්‍යන්තර වෙළඳාමට සම්බන්ධ වීම තුළින් තමන්ට අඩු පිරිවැයක් සහිතව ඉහළ ගුණාත්මක භාවයකින් යුතුව තමන්ගේ භාණ්ඩ පරිභෝජනය කරලා පරිභෝජන මට්ටම උසස් කරගන්න හැකියාව ලැබෙනවා කියන්නේ. ඒ අනුව තමයි ආර්ථික ඉතිහාසයේ රටවල් අතර අන්තර්ජාතික වෙළඳාමට මුලින්ම පදනම බිහි වුණේ. right. යාගන්න අනුච්ඡේදෙකි නැතහොත් අපි කලින් කියපු තත්ත්වයේ වෙනත් විදිහකට කතා කළොත් නැතහොත් යම් රටක් කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සිය වෙළඳ සහකරු නිපදවනවාට වඩා සිය
වෙළඳ සහ කරු නිපදවනවාට වඩා අඩු පිරිවැයක් සහිතව වෙනත් රටක් නිපදවනවාට වඩා අඩු පිරිවැයක් සහිතව නිපදවිය හැකි නම් යම් රටකට කිසියම් භාණ්ඩයක් තම වෙළඳ සහ කරු නිපදවනවාට වඩා අඩු පිරිවැයක් යටතේ නිපදවිය හැකි නම් යන ඉහළ කාර්යක්ෂමතාවයකින් නිපදවිය හැකි නම් මුලින් කී රටට කියන අදාළ රටට කියන එක මුලින් කී රටට එම භාණ්ඩය නිෂ්පාදනය කිරීම වාසි සහගත බවත් දෙවනුව කී රටට ඒ කියන්නේ වෙළඳ සහකරුට දෙවනුව කී රටට එම භාණ්ඩය නිපදවීම දෙවනුව කී රටට එම භාණ්ඩය නිපදවීම අවාසි සහගත බවත් දෙවනුව කී රටට එම භාණ්ඩය නිෂ්පාදනය කිරීම අවාසි සහගත බවත් නිරපේක්ෂ වාසි මූල ධර්මයෙන් ප්‍රකාශ වේ. මුලින් කී රටට එම භාණ්ඩය නිපදවීම වාසි සහගත බවත් දෙවනුව කී රටට එම භාණ්ඩය නිපදවීම අවාසි සහගත බවත් නිරපේක්ෂ වාසි මූල ධර්මයෙන් ප්‍රකාශ වේ. ඒ හින්දා අවාසි රට ඒ භාණ්ඩය නොනිපදවා වාසිදායකව නිපදවන රටෙන් ලබා ගැනීම වාසිදායකව නිපදවන රට තමන්ට උවමනා කරන වෙනත් භාණ්ඩ තමන්ට අවාසිදායක භාණ්ඩ වාසිදායක තත්ත්වයන් යටතේ නිපදවන රටවලින් මිලදී ගැනීම වාසිදායක බව මේ න්‍යායෙන් ප්‍රකාශ වෙනවා. ඒ අනුව ලෝකයේ රටවල් අතර ජාත්‍යන්තර වෙළඳාමට පදනම බිහි වුණයි කියන එක තමයි ස්මිත් තමන්ගේ නිරපේක්ෂ වාසි මූල ධර්මයෙන් තුලින් තහවුරු කළේ. අනුමාතුකා නිරපේක්ෂ වාසි මූල ධර්මයේ යටතේ निरपेक्ष वासी मूल धर्मीय यमति वेलंदाम निरपेक्ष वासी मूल धर्मीय यमति वेलंदाम स्मित කියනවා මේ මූල ධර්මයට අනුව යම් රටක් තමන්ට උවමනා කරන සියලුම භාණ්ඩ තමන්ගේ රටේ නිපදවාගෙන ස්වයං පෝෂිතව කටයුතු කරනවාට වඩා වෙනත් රටවල් සමග හුවමාරු කරගන්න නැතුව ස්වයං පෝෂිත මට්ටමේ සිටිනවාට වඩා තමන්ගේ රටේ තියෙන සම්පත් උරුමය නිෂ්පාදන අභිරුචිය තාක්ෂණය වැනි සාධක පදනම් කොටගෙන ඉහළ නිපුණතාවයක් සහිතව විශේෂීකරණයේ යටතේ නිෂ්පාදනය කළ හැකි නිෂ්පාදනයන් පමණ තම රටවල් තුල නිපදවාගෙන ඒ තුලින් බීවන අතිරික්තයක් වෙනත් රටවල් සමග හුවමාරු කර ගැනීම තමයි නිරපේක්ෂ වාසි න්‍යාය යටතේ වෙළඳාමට පදනම වැටෙන්නේ. හේතුව මම චූටි උදාහරණයක් ගන්නම් ප්‍රායෝගිකව ශ්‍රී ලංකාව සහ ජපානය කියන රටවල් දෙක අපි සැලකුවොත් දෙකම ආසියාතික රටවල් උනත් තාක්ෂණය අතින් සම්පත් උරුමය අතින් නිෂ්පාදන අභිරුචි අතින් රටවල් වල විෂමතාවයන් පවතිනවා දෙරටේ. ඔබ දන්නවා
ලංකාව මෝටර රථයක් නිෂ්පාදනය කරන්න ගියොත් ජපානයට වඩා ඉහළ පිරිවැයක් කරන්න වෙනවා නිරපේක්ෂව. ඵලදායීතාවය අඩුයි, කාර්යක්ෂමතාවය අඩුයි මෝටර රථ නිෂ්පාදනය සම්බන්ධයෙන්. ඒ වගේම ජපානයේ සම්පත්වල උරුමය මත ඇඟලුම් වගේ නිෂ්පාදනයක් කරන්න ගියොත් ලංකාවට වඩා දැරීමට සිදුවන පිරිවැය අධික වෙනවා. භාණ්ඩ දෙකේ සාධක අවශ්‍යතාවය මත සහ පිරටේ සාධක උරුමය මත. මෙන්න මේ නිසා ශ්‍රී ලංකාව විශේෂීකරණයේ යටතේ වඩා හොඳින් නිෂ්පාදනය කළ හැකි නිෂ්පාදනයන් නිපදවීම, ජපානය විශේෂීකරණයේ යටතේ වඩා හොඳින් කාර්යක්ෂමව නිෂ්පාදනය කළ හැකි නිෂ්පාදනයන් නිපදවීමත් තුළින් දෙරටම තමන් තුළ බිහිවන අතිරික්ත නිෂ්පාදනයන් දෙරට අතර හුවමාරු කර ගැනීම තුළින් අඩු පිරිවැයකින් ඉහළ ගුණාත්මකතාවයකින් යුතු භාණ්ඩ නිෂ්පාදනය කිරීමට දෙරටටම හැකියාව ලැබෙනවා. එසේ හුවමාරු කර ගැනීම දෙරටටම වාසිදායකයි. මෙන්න මේ තත්ත්වය මත නිරපේක්ෂ වාසිය හඳුනා ගනිමින් රටවල් විශේෂීකරණයට පදනම්ව අඩු පිරිවැයක් සහිත භාණ්ඩ නිෂ්පාදනය කරලා අතිරික්තයන් හුවමාරු කර ගැනීම තුළින් රටවල් අතර වෙළඳාමක් ගොඩ නැගෙනවයි කියන එක තමයි තවදුරටත් මේ න්‍යායයෙන් තහවුරු වෙන්නේ. අපිට පුළුවන් ඊළඟ පියවරේදී රටවල් දෙකක් සලකලා රටවල් දෙකක් විශේෂීකරණයේ යටතේ නිෂ්පාදනය කරන භාණ්ඩ දෙවර්ගයක් සලකලා අපිට පුළුවන් තවදුරටත් තහවුරු කරගන්න එක් රටවල් අතර නිරපේක්ෂ වාසි මූල ධර්මයේ මත පදනම්ව වෙළඳාමක් සිදුවන ආකාරය. යාගන්න මුලින්ම නිරපේක්ෂ වාසි මූල ධර්මයේ යටතේ වෙළඳාම එය. මෙම මූල ධර්මයට අනුව කිසිදු රටක් ස්වයංපෝෂිත වීමට එක්විය තමන් වුමනා කරන හැම දෙයක්ම තමන් රට තුළ නිපදවීමට ස්වයංපෝෂිත වීමට උත්සාහ නොදර නිරපේක්ෂ වාසී ඇති භාණ්ඩ හෝ ශේෂ්ත්‍රයන් පමණ තමන්ට වඩා විශේෂීකරණයේ යටතේ නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ හෝ ශේෂ්ත්‍රයන් පමණ නිරපේක්ෂ වාසී ඇති භාණ්ඩ හෝ ශේෂ්ත්‍රයන් පමණ විශේෂීකරණය කරමි. ඒ කියන්නේ මේ භාණ්ඩ පමණක් තෝරාගෙන දිගු කාලයක් නිපදවනකොට ඒ පිළිබඳව ලබන නිපුණතාවය, කුසලතාවය, විශේෂඥතාවය විශේෂීකරණය කරමි. සෑම රටක් තුළම බිහිවන අතිරික්ත නිෂ්පාදනය කක්කෝ කීපයක් නිෂ්පාදනය කරනකොට ඔක්කොම නිපදවන්නේ නැතුව තම රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා අතිරික්තයක් බිහි වෙනවා. තම රටකම බිහිවන අතිරික්ත නිෂ්පාදනයන් වෙනත් රටවල් සමග හුවමාරු කරගනිමින් අන්තර්ජාතික වෙළඳාමට ප්‍රවේශ විය යුතු බව අන්තර්ජාතික වෙළඳාමට ප්‍රවේශ විය යුතු බව මින් ප්‍රකාශ කෙරේ
ස්වයං පෝෂිත මට්ටමේ නැතුව විශේෂීකරණයේ යටතේ කළ හැකි නිෂ්පාදනයන් පමණක් තෝරාගෙන නිපදවීම තුළින් බියවන අතිරික්තයන් රටවල් අතර හුවමාරු කරගත යුතු බව තමයි මේ න්‍යායෙන් තහවුරු කෙරෙන්නේ. එසේ කිරීම තුළින් එතෙන්ටම ලියා ගන්න එසේ කිරීම තුළින් ස්වයං පෝෂිත වනවාට වඩා හුදකලාව තමන් වමනා හැම දෙයක්ම තමන්ගේ රටේ නිපදවනවට වඩා එසේ කරන කිරීම තුළින් ස්වයං පෝෂිත වනවාට වඩා සෑම රටකටම වාසිදායක තත්ත්වයක් හිමි කරගත හැකි වේ. එම කරපුවාම හැම රටකටම වාසිදායක තත්ත්වයක් හිමි කරගත හැකි වේ. ඒ තුළින් වෙළඳාමට සම්බන්ධ වන සෑම රටකම ඒ තුළින් එම ක්‍රියාවලිය තුළින් වෙළඳාමට සම්බන්ධ වන සෑම රටකම නිෂ්පාදනය සමස්ත ජාතික නිමවුම තමා පාරිභෝජනය යන සමාජයේ අවශ්‍යතා ඉටු කර ගැනීම වහඬ ආ සේවා තුළින් පාරිභෝජනය සහ සමාජ සුබ සාධනය ජන සමාජයේ සමස්ත සුබ සාධනය වෙල්ෆෙයාර් සමාජ සුබ සාධනය ඉහළ නංවා ගත හැකි වේ. ඉහළ නංවා ගත හැකි වේ. හොඳයි. එමනම් රටක ජාතික නිෂ්පාදනය වැඩි කරගෙන ආර්ථික වෘද්ධි වේගය ඉහළ නංවා ගනිමින් ජන සමාජයේ පරිභෝජන මට්ටම ඉහළ නංවා ගනිමින් සමස්ත ජන සමාජයේ සුබ සාධනය වැඩි කර ගැනීමට ඉවහල් වෙනවලු විශේෂීකරණයේ යටතේ නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ පමණක් තෝරාගෙන ඒවා නිපදවලා බීවන අතිරික්තයන් රටවල් අතර හුවමාරු කර ගැනීම තුළින් එසේ නොකර සිටිනවාට වඩා ඉහළ නිෂ්පාදන මට්ටමකට ඉහළ පරිභෝජන මට්ටමකට ඉහළ සමාජ සුබ සාධනයකට රටවල් වලට අවතීර්ණ වෙන්න පුළුවන් කියන එක තමයි ඉස්මිත් තමන්ගේ නිරපේක්ෂ වාසී මූලධර්මයෙන් තහවුරු කළේ. ඒක මම හිතන්නේ ඔබට හොඳින් පැහැදිලි වෙනවා. අපි අපිට උමනා හැම දෙයක්ම කරන්න යන්නේ නැතුව අපිට හොඳින් කළ හැකි දේවල් පමණක් තෝරාගෙන නිපදවලා ඒ අතිරික්තය වෙනත් රටවලට ලබා දීලා ඉල්ලවන ආදායමෙන් අපිට හොඳින් කළ නොහැකි භාණ්ඩ වෙනත් රටවලින් මිලදී ගැනීම තුලින් අපේ රටේ ආර්ථික වර්ධනයට පරිභෝජනය ඉහළ නංවා ගැනීමට සමස්ත සුබ සාධනය වැඩි කිරීමට ඉවහල් වෙනවා. ඒ අනුව වර්තමානයේ වන විට ලොව රටවල් ජාත්‍යන්තර වෙළඳාමට ප්‍රවේශ වීමට හැකියාව ලැබලා තියෙනවා කියන එක තමයි ස්මිත් තමන්ගේ න්‍යායෙන් තහවුරු කළේ. හොඳයි. අපිට පුළුවන් මේ ඇඩම් ස්මිත් මේ ඉදිරිපත් කළ මේ නිරපේක්ෂ වාසිය හඳුනා ගන්න තව දුරටත් සංඛ්‍යාත්මක නිදර්ශනයක් ආශ්‍රයෙන් භාණ්ඩ දෙවර්ගයක් පමණක් නිපදවන රටවල් දෙකක් අපි සලකමු. භාණ්ඩ දෙකක් පමණක් නිපදවන රටවල් දෙකක් සරල ආකෘතියක්. හොඳයි. එහෙමනම් අපි භාණ්ඩ දෙවර්ගය සලකමු රෙදි සහ රටවල් දෙක සලකමු ශ්‍රී ලංකාව සහ චීනය කියන රටවල් දෙක පමණක් සිටින තත්වයක් යටතේ භාණ්ඩ දෙවර්ගයක් පමණක් රටවල් විසින් නිපදවන තත්වයක් යටතේ අපිට පුළුවන් සරල ආකෘතියකින් සරල ආදර්ශයකින් නිරපේක්ෂ වාසී හිමිවන ආකාරය තවදුරටත් පැහැදිලි කරන්නද මේ නිරපේක්ෂ වාසී මූල ධර්මය අපිට ගණිතමය වශයෙන් තහවුරු කරන්න පුළුවන් ක්‍රම දෙකක්. එකක් තමයි
රටේ පවතින නිෂ්පාදන සම්පත් වල නිෂ්පාදන හැකියාව මත නිරපේක්ෂ වාසිය අපිට තහවුරු කරන්න පුළුවන්, පැහැදිලි කරන්න පුළුවන් ප්‍රොඩක්ෂන් පොසිබිලිටි එක. නිරපේක්ෂ වාසිය හඳුනා ගන්න පුළුවන් දෙවෙනි ක්‍රමය තමයි භාණ්ඩ නිෂ්පාදනය කිරීමට වැය වන නිෂ්පාදන පිරිවැය මත, ප්‍රොඩක්ෂන් කොස්ට් එක මත නිරපේක්ෂ වාසිය හඳුනාගත හැකි විකල්ප ක්‍රම දෙකක් තියෙනවා. රටකට කුමන භාණ්ඩ නිෂ්පාදනය කිරීම තුළින් නිරපේක්ෂ වාසියක් ලබා ගන්න පුළුවන්ද කියන එක රට සතු සම්පත් වල නිෂ්පාදන හැකියාව තුළින් අපිට පැහැදිලි කරන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය තමයි නිරපේක්ෂ වාසිය හිමිවන භාණ්ඩ තත්වය පැහැදිලි කරන්න පුළුවන් නිෂ්පාදනය කිරීමට වැයවන නිෂ්පාදන පිරිවැය පදනම් කරගෙන. හොඳයි. අපි එවනම් මේ ක්‍රම දෙක යටතේම සලකා බලමු රටකට නිරපේක්ෂ වාසිය හිමි වෙන්නේ කොහොමද කියන තත්වය සංඛ්‍යාත්මක විශ්ලේෂණයක් තුළින්. ලියාගන්න එවනම් අනුමාතුකා නිරපේක්ෂ වාසි මූල ධර්මය පැහැදිලි කිරීම. තවදුරටත් මේක අපි තහවුරු කරගන්න. නිරපේක්ෂ වාසි මූල ධර්මය පැහැදිලි කිරීම. නිරපේක්ෂ වාසි මූල ධර්මය පැහැදිලි කිරීම. කිසියම් රටකට නිරපේක්ෂ වාසි සහිතව යටතේ ලියා ගන්න. කිසියම් රටකට නිරපේක්ෂ වාසි සහිතව යම් රටකට නිරපේක්ෂ වාසි සහිතව නිෂ්පාදනය කළ හැකි භාණ්ඩය හෝ භාණ්ඩ එකක් වෙන්න පුළුවන්, කීපයක් වෙන්න පුළුවන්. නිරපේක්ෂ වාසි සහිතව නිෂ්පාදනය කළ හැකි භාණ්ඩය හෝ භාණ්ඩ කුමක්ද යන්න, මොනවාද යන්න, මොනවාද යන්න. එනම් නිරපේක්ෂ වාසි සාගත භාණ්ඩ කුමක්ද යන්නේ. එනම් නිරපේක්ෂ වාසි සාගත භාණ්ඩ කුමක්ද යන්නේ. විග්‍රහ කළ හැකි විකල්ප ක්‍රම දෙකක් ඇත. රටකට නිරපේක්ෂ වාසිය හඳුනා ගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. විග්‍රහ කළ හැකි විකල්ප ක්‍රම දෙකක් ඇත. රටකට නිරපේක්ෂ වාසිදායක භාණ්ඩ මොනවාද යන්න හඳුනා ගැනීමේදී අනුගමනය කළ හැකි විකල්ප ප්‍රවේශ දෙකක් ඇත. එනම් පළවෙනි ක්‍රමය නිෂ්පාදන හැකියාව මත ආර්ථිකය සතු සම්පත් වල නිෂ්පාදන හැකියාව පදනම් කරගෙන නිරපේක්ෂ වාසිය අපිට හඳුනා ගන්න පුළුවන් ප්‍රොඩක්ෂන් පොසිබිලිටි කියන තත්ත්වය. දෙවෙනි ක්‍රමය නිෂ්පාදන පිරිවැය මත නිරපේක්ෂ වාසිය මොකක්ද කියන එක හඳුනා ගන්න පුළුවන්. ඔබට පැහැදිලි වෙනවා මේ ක්‍රම දෙක අතර වෙනස මොකක්ද කියන එක. නිෂ්පාදන හැකියාව පැත්තෙන් ගත්තොත් ඉහළ හැකියාවක් තියෙන භාණ්ඩ වලින් තමයි යම් රටකට නිරපේක්ෂ වාසිය හිමි වෙන්නේ. පිරිවැය පැත්තෙන් බැලුවොත් අවම පිරිවැය අඩු වියදමක් කරන භාණ්ඩ නිපදවීම තුළින් තමයි රටකට නිරපේක්ෂ වාසිය හිමි වෙන්නේ. පිරිවැය පැත්තෙන් සැලකුවොත් නිරපේක්ෂ වාසිය හඳුනාගත්තොත් අඩු පිරිවැයක් සහිත භාණ්ඩ නිපදවීම තුළින් තමයි නිරපේක්ෂ වාසිය හිමි වෙන්නේ.
හැකියාව පැත්තෙන් සැලකුවොත් ඉහළ හැකියාවක් තියෙන බහන්න නිපදවීම තුළින් තමයි යම් රටකට නිරපේක්ෂ වාසී විවන බහන්න මොනවාද කියන එක තීරණය වෙන්නේ. ඒ අනුව නිරපේක්ෂ වාසී මූල ධර්මය අපිට හඳුනා ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. සම්පත් වල නිෂ්පාදන හැකියාව මත සහ නිෂ්පාදනය කිරීමට දරන නිෂ්පාදන පිරිවැය මත. හැකියාව මත ගත්තොත් ඉහළ හැකියාවක් තියෙන භාණ්ඩ තුලින් නිරපේක්ෂ වාසිය හිමි වෙනවා. පිරිවැය පැත්තෙන් ගත්තොත් අඩු පිරිවැයක් සහිත භාණ්ඩ නිපදවීම තුලින් නිරපේක්ෂ වාසිය හිමි වෙනවා. එමනම් අපි බලමු මේ ප්‍රවේශ දෙක යටතේ පළවෙනි ක්‍රමයේ යටතේ කොහොමද නිෂ්පාදන හැකියාව පදනම් කරගෙන නිරපේක්ෂ වාසිය හඳුනාගන්නේ කියලා. යාගන අනුමාතුකාව නිෂ්පාදන හැකියාව මත නිෂ්පාදන හැකියාව මත නිරපේක්ෂ වාසී හඳුනා ගැනීම. නිෂ්පාදන හැකියාව මත නිරපේක්ෂ වාසී හඳුනා ගැනීම. එමනම් මම දෙවෙනි ක්‍රමය දැන් ඉවත් කරනවා. නිෂ්පාදන හැකියාව කොහොමද නිරපේක්ෂ වාසිය හඳුනාගන්නේ කියන එක අපි කතා කරන්නේ. මේ ක්‍රමයේ යටතේ නිරපේක්ෂ වාසිදායක භාණ්ඩ මොනවද කියලා රටවල් වලට හඳුනා ගැනීමේදී අපි බලන්න ඕනේ භාණ්ඩ නිෂ්පාදනය කිරීමට භාවිතා කරන යෙදවුම්. අපි ගත්තොත් ශ්‍රමය මූලික යෙදවුම. එහෙම නැත්නම් ප්‍රාග්ධන. මේ රට සතු යෙදවුම් ඒකකයකින් බිහි කරන්න පුළුවන් නිවවුම් ප්‍රමාණය පිළිබඳව අපි සැලකිලිමත් වෙනවා. උදාහරණ වශයෙන් ශ්‍රී ලංකාව සහ චීනය කියන රටවල් දෙක සැලකුවොත් ලංකාවේ එක ශ්‍රමිකයෙකුගේ නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ ප්‍රමාණය කුමක්ද? චීනයේ ශ්‍රමිකයෙකුගේ අදාළ භාණ්ඩ නිෂ්පාදනය කළ හැකි හැකියාව කොපමණද කියන එක සලකා බැලීමක් තමයි මෙතෙන්දී සිදු කරන්නේ. නිෂ්පාදන හැකියාව මත නිරපේක්ෂ වාසිය හඳුනා ගැනීම. ඒ කියන්නේ භාණ්ඩ දෙකක් නිපදවනවායි කියන තත්ත්වයේ යටතේ රටවල් දෙකක් සැලකුවොත් යෙදවුම ශ්‍රමය කියලා සැලකුවොත් නිෂ්පාදන හැකියාව මත නිරපේක්ෂ වාසිය හඳුනා ගැනීමේදී අදාළ රටවල් දෙකටම අදාළ භාණ්ඩ දෙවර්ගයම නිපදවන්න පුළුවන්. හැබැයි රටවල් දෙකේ භාණ්ඩ දෙවර්ගයේ නිෂ්පාදනය කිරීමට භාවිතා කරන යෙදවුම් වල නිෂ්පාදන හැකියාව එකිනෙකට වෙනස්. උදාහරණ ශ්‍රී ලංකාව සහ චීනය කියන රටවල් දෙක සැලකුවොත් නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා ප්‍රධාන යෙදවුම ශ්‍රමය කියලා සැලකුවොත් ලංකාවේ එක ශ්‍රමිකයෙකුගේ නිෂ්පාදනය කරන සහල් ප්‍රමාණය කොච්චරක්ද දිනකට? චීනයේ එක ශ්‍රමිකයෙකුගෙන් දිනකට නිපදවන්න පුළුවන් සහල් ප්‍රමාණය කොච්චරක්ද? ඊළඟට ශ්‍රී ලංකාවේ එක් ශ්‍රමිකයෙක් බිහි කරන ඇඟලුම් නිෂ්පාදනය කොපමණද? ඇඟලුම් පළදාව කොපමණද? චීනයේ එක ශ්‍රමිකයෙක් නිපදවන ඇඟලුම් පළදාව කොපමණද කියන එක පිළිබඳව සලකලා රටවල් දෙකේ යෙදවුම් වල ඉහළ පළදායීතාවයක් තිබෙන භාණ්ඩය විශේෂීකරණය යටතේ නිෂ්පාදනය කරලා අතිරික්තය රටවල් අතර හුවමාරු කර ගැනීම තුළින් රටවල් අතර නිරපේක්ෂ වාසියක් හිමි කරගෙන අන්තර්ජාතික වෙළඳාමට පදනම සපයනවායි කියන එක තමයි මේ යටතේ විග්‍රහ කරන්නේ. මම දැන් ඔබට පැහැදිලි වෙන්න ඇති නිෂ්පාදන හැකියාව මත කොහොමද නිරපේක්ෂ වාසිය හඳුනාගන්නේ කියන එක. එක යෙදවුමකින් බිහි කරන නිවවුම් ප්‍රමාණය රටවල් දෙක සංසන්දනය කරලා ඒ අනුව
යෙදවුමකින් ඉහළ නිෂ්පාදනයක් බිහි කළ හැකි රටට එම භාණ්ඩය නිපදවීම නිරපේක්ෂව වාසී, යෙදවුමකින් අඩු නිෂ්පාදනයක් කළ හැකි භාණ්ඩවල නිරපේක්ෂව අවාසී, ඒ අනුව වාසිදායක නිෂ්පාදනය හඳුනාගෙන විශේෂීකරණය යටතේ නිෂ්පාදනය කරලා රටවල් අතර ගොමාක් කර ගැනීම තමයි මෙතෙන්දී සිදු වෙන්නේ. යෙදවුම් වලින් බිහි කරන නිෂ්පාදන ඵලදායීතාවය පදනම් කරගෙන නිරපේක්ෂ වාසිය හඳුනා ගැනීම. ව්‍යාකරණයම නම් නිෂ්පාදන හැකියාව මත නිරපේක්ෂ වාසිය හඳුනා ගැනීම. production possibility. මෙම ප්‍රවේශයේ යටතේ යෙදවුම් ඒකකයකින් එක යෙදවුමකින් එක ශ්‍රමිකයෙකු යෙදවුම් ඒකකයකින් බිහිවන නිමවුම් ප්‍රමාණය මෙම ප්‍රවේශයේ යටතේ යෙදවුමකින් බිහිවන නිමවුම් ප්‍රමාණය රටවල් අතර සැසඳීම තුලින් නිරපේක්ෂ වාසිදායක භාණ්ඩ මොනවාද යන්න හඳුනාගත හැකි වේ. යෙදවුම් ඒකකයකින් ලබා දෙන නිමවුම් ප්‍රමාණය මත රටවල් වලට නිරපේක්ෂව වාසියක් ලැබෙන භාණ්ඩ මොනවාද කියන එක හඳුනා ගැනීම තමයි නිෂ්පාදන හැකියාව මත ප්‍රවේශය තුළින් අපි කරනු ලබන්නේ. අපි මේක යෙදවුම් වලින් බිහි කරන නිමවුම් ප්‍රමාණයන් පිළිබඳව තුළින් කොහොමද නිරපේක්ෂ වාසිය හඳුනාගන්නේ කියන තත්වය රටවල් දෙකක් භාණ්ඩ දෙකක් යෙදවුම් වශයෙන් ශ්‍රමය භාවිතා කරනවා. අපි බලමු රටවල් දෙකේ ශ්‍රමිකයන් අදාළ භාණ්ඩ දෙවර්ගීය නිෂ්පාදනය කිරීමේදී බිහි කරන නිමවුම් ප්‍රමාණයන් නිෂ්පාදන හැකියාව පිළිබඳව සංඛ්‍යාත්මක නිදර්ශනයක් අරගෙන පැහැදිලි කරමු. අනුමාත්‍රිකා නිෂ්පාදන හැකියාව මත නිරපේක්ෂ වාසි මූලධර්මය සංඛ්‍යාත්මක නිදසුනක් ආශ්‍රයෙන් නිෂ්පාදන හැකියාව මත නිරපේක්ෂ වාසී මූලධර්මය සංඛ්‍යාත්මක නිදසුනක් ආශ්‍රයෙන් පැහැදිලි කිරීම හොඳයි දුවේ පුතේ. මේ කොලම් මේ වගු සටහනේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාව සහ චීනය කියන රටවල් දෙක එක ශ්‍රම ඒකකයක් භාවිතා කළොත් දිනකදී පැය 8කදී එක ශ්‍රමිකයෙක් ලංකාවේ රෙදි
සහල් කියන භාණ්ඩ දෙවර්ගයේ නිෂ්පාදනය කළොත් එක ශ්‍රමිකයෙකුට නිෂ්පාදනය කළ හැකි නිෂ්පාදන හැකියාවන් සහ චීනයට භාණ්ඩ දෙවර්ගය එක ශ්‍රමිකයෙකුගේ නිෂ්පාදන හැකියාවන් ඔබට දිස් වෙනවා මේ සටහනින්. රට භාණ්ඩය රට ශ්‍රී ලංකාව චීනය භාණ්ඩ වර්ග දෙකයි, එක රෙදි ඒකක දෙක සහල් ඒකක. මේ තියෙන්නේ එක ශ්‍රමිකයෙක් දිනකදී බිහි කරන රෙදි ප්‍රමාණය ලංකාවේ ලාංකිකයි. මේ තියෙන්නේ චයිනා මෑන් කෙනෙක් චීන මිනිහෙක් ශ්‍රමිකයෙක් පැය 8ක් තුල බිහි කරන රෙදි නිෂ්පාදනය. මේ තියෙන්නේ චීනේ රෙදි නිෂ්පාදනය කළොත් දවසකදී එක ශ්‍රමිකයෙක් බිහි කරන රෙදි නිෂ්පාදන හැකියාව චීන ශ්‍රමිකයෙක් සහල් නිෂ්පාදනය කළොත් දවසකදී බිහි කරන සහල් නිෂ්පාදන හැකියාව. right. තවද පැහැදිලි වෙනවා දිනක් වැඩ කළොත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙක් රෙදි ඒකක 30ක් උපදවනවා. දිනක් වැඩ කළොත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙක් රෙදි ඒකක 30ක් නිෂ්පාදනය කරනවා. හැබැයි චීන ශ්‍රමිකයෙක් දවසක් වැඩ කළොත් එයාට හැකියාව ලැබෙන්නේ රෙදි ඒකක 15ක් නිපදවන්න. දැන් එහෙමනම් ඔබට පැහැදිලි වෙනවා චීන ශ්‍රමිකයෙකුගේ රෙදි නිෂ්පාදන හැකියාවට වඩා ලාංකිකයෙකුගේ රෙදි නිෂ්පාදන හැකියාව ඉහළයි. අනිත් අවස්ථාව ගත්තොත් සහල් නිෂ්පාදනය ලාංකිකයෙක් දිනකදී සහල් නිෂ්පාදනය කළොත් සහල් කිලෝ 10ක් නිපදවනවා. හැබැයි චීන ශ්‍රමිකයෙක් සහල් නිෂ්පාදනය කළොත් දවසකදී සහල් කිලෝ 20ක් නිපදවනවා. ඉන් පැහැදිලි වෙන්නේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයාට වඩා චීන ශ්‍රමිකයා සහල් නිෂ්පාදනය සම්බන්ධයෙන් නිෂ්පාදන හැකියාව වැඩි කියන එක. එමනම් ඔබට නිගමනය කළ හැකි මේ වකුසතාවට අනුව ඒ රටට නිරපේක්ෂ වාසිදායක භාණ්ඩ මොනවාද කියන එක අපිට හඳුනා ගන්න පුළුවන්. චීන ශ්‍රමිකයාට වඩා ලාංකීය ශ්‍රමිකයාගේ නිෂ්පාදන හැකියාව වැඩි රෙදි නිෂ්පාදනය පිළිබඳව ලාංකික ශ්‍රමිකයාට වඩා චීන ශ්‍රමිකයාගේ නිෂ්පාදන හැකියාව වැඩි සහල් නිෂ්පාදනය පිළිබඳව එහෙමනම් අපිට පැහැදිලි වෙනවා ශ්‍රී ලංකාව රෙදි සහල් කියන දෙකම නිපදවන්න නැතුව රෙදි පමණක් ඉහළ හැකියාවක් තියෙන භාණ්ඩය වන රෙදි පමණක් තෝරාගෙන විශේෂීකරණයේ යටතේ නිෂ්පාදනය කරනවා. B1 රෙදි අතිරික්තය චීනයට අපනයනය කරනවා. චීනේ රෙදි සහල් කියන දෙකම නිපදවන්න නැතුව ඉහළ පළදාවක් සහිත නිෂ්පාදනය කළ හැකි භාණ්ඩය වන සහල් පමණක් නිපදවලා තෝරගෙන සහල් පමණක් නිපදවලා චීන B1 සහල් අතිරික්තය ලංකාවට අපනයනය කරනවා. ලංකාවේ චීනය රෙදි ආනයනය කරනවා. ඊළඟට ලංකාවෙන් චීනය රෙදි ආනයනය කරනවා. ලංකාව චීනයේ සහල් ආනයනය කරනවා. ඒ තුලින් රටවල් වලට ස්වයං පෝෂිත මට්ටමේ භාණ්ඩ දෙකම නිෂ්පාදනය කරනවාට වඩා විශේෂීකරණයේ යටතේ නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ වර්ගය පමණක් තෝරාගෙන නිපදවීම තුළින් දෙරටටම වමාර්ග තුළින් අඩු පිරිවැයක් යටතේ ඉහළ ගුණත්වයෙන් යුතු භාණ්ඩ පරිභෝජනය කිරීමට රටේ නිෂ්පාදන හැකියාව ඉහළ නංවා ගැනීමට පරිභෝජන හැකියාව වැඩි කර ගැනීමට සමස්ත සුබ සාධනයේ ඉහළ නංවා ගැනීමට
හැකියාව ලැබෙන බව ඔබට මේ පැහැදිලි වෙනවා. right තියාගන්න. එමනම් ශ්‍රී ලංකාව සහ චීනය යන ශ්‍රී ලංකාව සහ චීනය යන ශ්‍රී ලංකාව සහ චීනය යන දෙරට විසින්ම රටවල් දෙක විසින්ම ශ්‍රී ලංකාව සහ චීනය යන රටවල් දෙක විසින්ම ශ්‍රම යෙදවුම් ඒකකයකින් දිනකට නිෂ්පාදනය කළ හැකි සහල් සහ රෙදි පිළිබඳ තොරතුරු පහත වගුවේ දැක්වේ. ශ්‍රී ලංකාව සහ චීනය යන දෙරටම එක් ශ්‍රමිකයෙකු දිනකදී නිෂ්පාදනය කළ හැකි සහල් සහ රෙදි නිෂ්පාදනයන් පහත වගුවේ දැක්වේ. පෙන්වන්න කරගන්න එවනම් එක් ශ්‍රමිකයෙකුගේ නිෂ්පාදන හැකියාව එක ශ්‍රමිකයෙකුගේ නිෂ්පාදන හැකියාව production possibility එක රෙදි එක මෙතන රට භාණ්ඩය මේ කොලම් එක ඊළඟට ශ්‍රී ලංකාව ඊළඟට චීනය රටවල් දෙක ඊළඟට සිරස් අතර තියෙනවා නිෂ්පාදිත වර්ග දෙක රෙදි ඒකක සහල් ඒකක ශ්‍රී ලංකාවට එක ශ්‍රමිකයෙක් දවසකට රෙදි ඒකට 30ක් බිහි කරනකොට කීයද බිහි කරන්නේ 15ක් साल एक 10ක් නිෂ්පාදනය කරනකොට ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙක් චීන ශ්‍රමිකයෙක් බිහි කරනවා සාල් එකක 20ක්. කොහොම සරලයි. ත්‍යාගන්න එම. ඉහත තොරතුරු මත පහත නිගමනයන්ට එළඹිය හැක. තොරතුරු මත පහත නිගමනයන්ට එළඹිය හැක. දැන් මේ කොලම් එක